And now, live at 7. ආයුබෝවන් සිද්ධ වුණු හැම දෙයකම ඇත්ත දැනගන්න ශ්‍රී ලංකේ අපක්ෂපාතී සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය ස්වර්ණවාහිනී live at 7 අදත් නරඹන්න. live at 7 සමගින් අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයනාල්. මම ඉෂාරා සමරසිංහ. මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. කල්මුනේ මෙහෙයුමේදී මියගිය 15 දෙනෙකුගේ සිරුරු හමු වෙයි. නැගෙනහිර ආරක්ෂාව ගැන සහතිකයක්. තත්ත්වයේ සාමාන්‍ය තත්ත්වයට පත් කරලා අපේ යුද හමුදාව අතට ගත්තා. දිවයින පුරා ප්‍රදේශ රැසක අදත් සෝදිස් මෙහෙයුම්. සැකකටයුතු බහණ්ඩ සහ අවි ආයුධ රැසක් හමු වෙයි. ශැංග්‍රීලා ප්‍රහාරය සිදු කළ තෞහිද් ජමාත් නායක සහරාන්ගේ රියදුරාගෙන් තවත් හෙළිදරව්වක්. වැල්ලවත්තෙන් ඇල්ලුවේ සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරයට බෝම්බකරු පැමිණි වාහනයද. බුර්කාව තහනම් කරන්නයි රජයෙන් ඉල්ලූ හැටි. කොහොමද කියන්න පුළුවන් මේක මේ රෙද්දාස්සේ ඉන්නේ ගෑණියද පිරිමිද්ද ත්‍රස්තවාදී දින්න එක. දැන් මම මේක දැන් මෙහෙම දාගන්න ඔළුවට. දැන් පුළුවන් නම් කියන්න. කල්මුනේ සයින්ද මරුදු ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරීක්ෂා කිරීමට යාමේදී බෝම්බ පුපුරවා ගත් සැකකරුවන් සිටි අදාළ නිවස තුළ සහ පිටත තිබී මල සිරුරු 15ක් සොයාගෙන තිබෙනවා. ඒ අතරට කුඩා දරුවන් 6 දෙනෙකුගේ මල සිරුරුත් අයත්. ඊයේ රාත්‍රියේ සිට මේ වන විටත් එම ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳුම් නීතිය ක්‍රියාත්මකයි. මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයට බෝම්බ නිෂ්පාදනය කළ බවට සැක කෙරෙන සමන්තුරේ සෙංගල් ප්‍රදේශයේ පිහිටා තිබූ පුපුරණ ද්‍රව්‍ය ගබඩාවකුත් ආරක්ෂකාංශ ඊයේ සොයාගත්තා. සමන්තුරේ සෙන්ගල් ගම්මානයේ පිහිටි මෙම කඩකාමරය ඊයේ පසුරු 4:30ට පමණ පරීක්ෂාවට ලක් කළේ රාජ්‍ය බුද්ධ්‍යංශයට ලද තොරතුරකට අනුවයි. සැකකරුවන් කිසිවෙකුත් මෙම ස්ථානයේ නොසිටි අතර බෝම්බ සෑදීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තුගයක් සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. ඊට අමතරව බයිසිකල් බෝල ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක්, වයර්, බැටරි, ඩෙටනේටර් ඇතුළු බෝම්බ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා භාණ්ඩ රැසක් මෙහි තිබී සොයා ගැනුණා. මේවා මිගුම ප්‍රදේශයේ සිට ප්‍රවාහනය කර ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ. කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි නියාස් නැමැති පුද්ගලයෙකු මෙම කඩකාමරය කුලී පදනම මත ලබාගෙන තිබූ බවටද හෙළි වී තිබෙනවා. පාස්කු ඉරිදා දින ප්‍රහාරයේ වගකීම බහරගත් IS සංවිධානය සමාජ මාධ්‍ය හරහා නිකුත් කර තිබූ වීඩියෝ පටය පසුබිමේ තිබූ බැනරයට සමාන බැනරයක්ද මෙහි තිබී හමු වුණා. එම වීඩියෝ පටයේ පෙනී සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස හඳුන්වාගත් පුද්ගලයන් ඇඳ සිටි ඇඳුම් වලට සමාන ඇඳුම්ද මෙලෙස සොයාගත්තා. ඊට අමතරව මුහුණු ආවරණ, ඩ්‍රෝන කැමරාවක්, ජංගම පරිගණකයක් සහ චිප් රැසක්ද මෙම ස්ථානයේ තිබී හමු වුණා. මෙහි සිදුකළ පරීක්ෂණ අනුව ලැබුණු තොරතුරු මත නින්දවුර් ප්‍රදේශයේ නිවසක් වැටලීමටද පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය පියවර ගත්තා. නිවස වටන අවස්ථාවේ එහි සිටි සැකකටයුතු පිරිසක් පලා ගොස් තිබෙනවා. පසුව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය අදාළ නිවස දැඩි පරීක්ෂාවට ලක් කළා. එම නිවස තුළ තිබී ජෙනරේටරයක්, ලියාපදිංචි නොකළ වෑන් රථයක්, මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සඳහා සවි කරන කුඩා යකඩ බෝල සවි කළ තාඩුවක්, ඊට අදාළ ස්විච්, උල්පිහියක් ඇතුළු භාණ්ඩ තොගයක්ද සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. මේ අතර සැකකටයුතු පිරිසක් සිටින බවට ලැබුණු තොරතුරක් අනුව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් කල්මුනේ සයින්ද මදුර් ප්‍රදේශයට පැමිණියා. පොලිස් රථවාහනාංශයේ රාජකාරී කරමින් සිටි නිලධාරියෙකුට ලැබුණු තොරතුරකට අනුවයි ආරක්ෂකාංශය අදාළ නිවස වැටළුවේ. ඇතුලේ ඉන්නවා. ඔල්ලෝ දෙන්නෙක් මම දැක්කා. අනික කට්ටිය තාම දැක්කේ නැහැ. වාහනේ සුළු පාර වාහනේකුත් තියෙනවා එතන. එම අවස්ථාවේදී අදාළ නිවසේ සිටි පුද්ගලයන් ආරක්ෂකාංශ දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය යුද හමුදාවේද සහාය ඇතිව මෙහෙයුමක් ක්‍රියාත්මක කළේ ඒ අනුවයි.
පස්වරු 6:30ට පමණ අදාළ නිවසේ පිපිරීමක් සිදු ඇති අතර පසුව රාත්‍රී 7ට පමණ නැවත පිපිරීම් දෙකක් සිදුව තිබෙනවා. ඒ අනුව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සමග යුද හමුදාව බෝම්බකරුවන් සොයා සිදු කළ පැය 4ක පමණ මෙහෙයුමකින් පසු මෙම නිවස ආසන්නයට පැමිණියා. ආරක්ෂක අංශදිෂ්ට වෙඩි තැබූ පුද්ගලයෙකු ප්‍රතිප්‍රහාර හමුවේ මියගොස් තිබුණේ මෙලෙසින්. නිවස තුළ කුඩා දරුවන් 6 දෙනෙකුගේ සහ කාන්තාවන් 3 දෙනෙකුගේ මළ සිරුරු විසිරී තිබුණේ මෙලෙසින්. රෑ 8 විතර වෙනකොට තත්ත්වයේ සාමාන්‍ය තත්ත්වයට පත් කළා අපේ යුද හමුදාව අතට ගත්තා. වෙඩි හෝමාරුවේදී අපේ කිසිම කෙනෙක්ට තුවාලයක්වත් මාර්ගයක්වත් වීමක්වත් නැහැ. මේ අන්තවාදී කණ්ඩායමේ 6 එක්කෙනෙක් තුවක්කුකුත් එක්ක අපේ වෙඩි කාලා මැරුණා. තවත් දෙන්නෙක් ලාස් කරගෙන මැරුණා එළියේ. ඒ වගේම ඇතුළත අපි හිතන විදිහට 3 දෙනෙක්වත් ඉන්නවා මරාගෙන මැරෙන බෝම්බ වලින් මැරිච්ච. ඒට අමතරව සිවිල් වැසියෝ සමහරට ඔවුන්ගේ සම්බන්ධකම් මේකට තියෙන්නත් පුළුවන්. නමුත් ඒ ගැන පරීක්ෂණ කටයුතු කරනවා මැරිලා තියෙනවා. මෙම සෝදිසියේදී බෝම්බ ප්‍රහාර වලින් තුවාල ලැබූ කාන්තාවක් සහ කුඩා දැරියක්ද සිටි අතර ඔවුන්ට හදිසි ප්‍රතිකාර කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තේ මෙලෙසින්. ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ කල්මුනේ රෝහලට. මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිටි නිවස සහ ඒ අවට ප්‍රදේශය ආරක්ෂක අංශ දැඩි සෝදිසියට ලක් කළා. පොලිසිය පැවසුවේ මේ වන විටත් මේ නිවස සහ අවට ප්‍රදේශය දැඩි ලෙස සෝදිසි කරන බවයි. මේ අතර අදාළ සිදුවීම සිදු අවස්ථාවේ සිට නැවත දැනුම් දෙන තුරු කල්මුනේ සමන්තුරේ සහ චවලකඩේ පොලිස් බල ප්‍රදේශවලට පැන වූ පොලිස් ඇඳුම් නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. රටේ පවතින තත්ත්වය සැලකිල්ලටගෙන අදත් රාත්‍රී 10 සිට හෙට අලුයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ඒ පසුගිය ඉරිදා සිට 6 වන දිනටයි. මේ අතර ජාතික ආරක්ෂක මණ්ඩලය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වුණා. ජාතික ආරක්ෂක මණ්ඩලයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී අනාවරණය කෙරුණේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ බොහෝ පිරිස් හා පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බවයි. එමෙන්ම පවතින තත්ත්වය හමුවේ පාසල් හා විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම මැයි 6 වන දින දක්වා කල් දැමීමටද මෙහිදී තීරණය වුණා. එමෙන්ම මැයි දින සැමරුම් නොපවත්වන ලෙසද ජාතික ආරක්ෂක මණ්ඩලය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කළා. මේ අතර පවත්නා වාතාවරණ හේතුවෙන් සියලු කතෝලික දේවස්ථාන වසා දැමීමට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තීරණය කළ අතර ඒ අනුව හෙට දිනේ ඉරිදා දේව මෙහෙයන් පැවැත්වෙන්නේ නැහැ. හෙට දිනේ පැවැත්වෙන එකම විශේෂ දේව මෙහෙය සිදුවන්නේ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අගරදුගුරු නිවසේ සිටයි. එම විශේෂ දේව මෙහෙය ස්වර්ණ වාහිනිය ඔස්සේද සජීවීව විකාශය කිරීමට නියමිතයි. මේ අතර ශැංග්‍රීලා හෝටලයට පැමිණ බෝම්බයක් පුපුරවාගෙන මියගිය තෞහිද් ජමාත් නායක මොහමඩ් සහරාන්ගේ රියදුරා අද කාත්තංකුඩි පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු සතු තිබී මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට අයත් බවට විශ්වාස කරන ඇඳුම් කිහිපයක්ද පොලිස් බහරයට ගෙනුණා. 53 හැවිරිදි ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර දී ඇති අතර ඔහුගෙන් වැදගත් තොරතුරු රසක් අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් අද පස්වරුවේ ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විශේෂ මාධ්‍ය හමුවකටත් එක් වුණා. සිද්ධි සිදු වුණ දිනේ සිට මේ දක්වා සැකකරුවන් 100කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරලා තිබෙනවා. අත්අඩංගුවට ගන්නාලා පුද්ගලයන් නිදහස් කරනවාද අධිකරණ ක්‍රියාවලියට යොමු කරනවාද කියන දේ තීරණය වෙන්නේ ඒ පුද්ගලයන්ගේ තරාතිරම් මත නෙවෙයි. විමර්ශනයේදී අනාවරණය කරගන්නා කරුණු මතයි. මේ ප්‍රධාන සිද්ධීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන සිදු කරනවා. ඒ වගේම විශේෂයෙන් නැවතත් සඳහන් කරන්න අවශ්‍යයි අසත්‍ය ප්‍රචාර පතුරවන්න එපා කියන කාරණය. යුද හමුදාව දිවයින පුරාවටම විසිරුණු විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒක කරගෙන යන්නේ හදිසි අවස්ථාවේ යටතේ ලැබුණු බලතලත් එක්කම. නැගෙනහිර වෙරළ තීරය සහ ඒ ආශ්‍රිත මුහුදු කලාපයේ අමතර යාත්‍රා සහ බටකණ්ඩායම් මුදවමින් නායක හමුදාව ඊයේ දිනේ සිට අමතර ආරක්ෂාවක් යොදවමින් ආරක්ෂා තර කිරීමට පියවර අරගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා ජාතික හා ආගමික සහජීවනය සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඊයේ රැස් වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරනු අතර රටේ සාමය සුරක්ෂිත කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නිගමන කිහිපයකටත් එහිදී එළඹ තිබෙනවා. ශ්‍රී ලංකා ජාතික හා ආගමික සහජීවනය සඳහා වූ පාර්ලිමේන්තු විශේෂකාරක සභාව ඊයේ පස්වරුවේ රැස් වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී. එම සභාවට සර්ව ආගමික නායකයින්, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, කතානායකවරයා සහ මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද සහභාගී වුණා. මෙම රැස්වීමේදී දියවන්නා ප්‍රකාශනය නමින් කරුණු 10කින් යුත් ප්‍රකාශනයක්ද එළි දැක්වුණා. මාතෘ භූමියේ සුරක්ෂිත භාවය වෙනුවෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හා විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සියලු පක්ෂ නායකයින් දේශපාලන ભેදයන්ගෙන් තොරව සහයෝගයෙන් කටයුතු කරන ලෙස එම ප්‍රකාශනයෙන් නිර්දේශ කර තිබෙනවා. එමෙන්ම විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ප්‍රධාන ආයතන අතර අන්‍යෝන්‍ය අවබෝධයේ වැදගත්කම, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු වෙතොත් ඒවා වෙනස් කිරීමට තීරණය ගැනීම, ආරක්ෂක මණ්ඩලය නිත්‍ය ලෙස අඛණ්ඩව රැස්වීම සහ එම මණ්ඩලයට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් සහභාගී වන බවට තහවුරු කිරීම ඇතුළු කරුණු කිහිපයක් එම ප්‍රකාශනයට ඇතුළත්. එමෙන්ම මෙවැනි තත්වයකදී කටයුතු කළ යුතු ආකාරය සහ ඒවා වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නිර්දේශ 24ක්ද මෙහිදී ඉදිරිපත් කෙරුණා. This is Live at 7. එල්ලවුණු ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ගෙවුණු පැය 24 තුළ පමණක් පුද්ගලයන් 20 දෙනෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් 7 දෙනෙකු සතුව තිබූ අවි ආයුධ මෙන්ම යුද හමුදා කැලෑ ඇඳුම්වලට සමාන ඇඳුම්, සැකසහිත වාහන සහ පුපුරණ ද්‍රව්‍ය ආදියද ආරක්ෂක අංශ බහරයට ගැනුණා. මේ අතර දිවයින පුරා විශේෂ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. එහිදී පසුගිය ඉරිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රහාරයට මරාගෙන මැරෙන බෝම්බකරු පැමිණි වාහනය බවට විශ්වාස කරන වාහනයක්ද ආරක්ෂක අංශ බහරයට ගැනුණා. රථයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ ඊයේ සමත් වූ අතර මේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ප්‍රහාර එල්ල කිරීමට මරාගෙන මැරෙන බෝම්බකරු පැමිණි වාහනය බවටයි විශ්වාස කෙරෙන්නේ. මේ අදාළ රතු පැහැති මෝටර රථයෙන් මරාගෙන මැරෙන බෝම්බකරු ප්‍රහාරයට පෙර දිනේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට පැමිණෙන ආකාරයයි. මහනුවර මාතලේ දිසාව බහර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරක් මත මාතලේ කොට්ටාශ අපරාධ විමර්ශන අංශය අද මාතලේ කුරිවේල ප්‍රදේශයේ නිවසක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා. ඔහුගේ නමින් විවිධ ප්‍රදේශවල ලිපින සහිතව සකසා තිබූ ව්‍යාජ හැඳුනුම්පත් 8ක් සොයා ගැනුණු අතර එම නිවසේ තිබී විදේශ ගමන් බලපත්‍ර 23ක්, රාජ්‍ය ආයතනවල නිල මුද්‍රා 30ක්, මාධ්‍ය ලාංඡන 2ක්, මානව හිමිකම් ලාංඡනයක්, ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාලවල උපාධි සහතික පත්‍ර, ප්‍රධාන පාසල්වල ලිපි ශීර්ෂ, ඒවා මුද්‍රණයට යොදාගත් ස්කෑන් යන්ත්‍ර සහ මුද්‍රණ යන්ත්‍රද සොයාගෙන තිබෙනවා. සැකකරු මෙරට ප්‍රබල දේශපාලනඥයින් සමග ලබාගත් ඡායාරූප කිහිපයක්ද, කඩුවක් සහ බෝරු 12 තුවක්කු පතුරම් 23ක්ද සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. පොලිසිය පැවසුවේ සැකකරු මෙම ස්ථානයේ කලක් තිස්සේ ව්‍යාජ මුද්‍රණාලයක් පවත්වාගෙන ගොස් ඇති බවයි. මේ අතර ඊයේ පස්වරුවේ බලපිටිය නගරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක් අතරතුර සැකකරුවන් 2 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ පියවර ගත්තා. අද උදැසන බලපිටිය බේරතුඩුව පාලමාසල සැකකටයුතු පාර්සලයක් තිබෙන බවට අම්බලන්ගොඩ පොලිසියට ලද තොරතුරකට අනුව කළ පරීක්ෂාවකදී T56 ජීවුන් 14ක් සොයා ගැනීම අතර ඉන් 5ක් වෙඩි නොවදින රථවලට පවා වෙඩි තැබිය හැකි උන්න බවයි පොලිසිය පැවසුවේ. මේ අතර අද උදැසන කඳාන පොලිසිය ඉදිරිපිට මාර්ගයේ තිබූ සැකසහිත බෑගයක් හේතුවෙන් කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ පැය එකහමාරකට අධික කාලයක් වසා දමා නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය එම බෑගය ආරක්ෂිතව පුපුරවා හැරියත් එහි කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් තිබී නැහැ. මේ බෑගයේ දමාගේ පුද්ගලයා සොයා ගැනීමට CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ පවත්වනවා. බදුල්ල මහවිද්‍යාල පාරේ නිවසක් පරීක්ෂා කර එම නිවසේ සිටි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් ආරක්ෂක අංශය ඔහු සතුව තිබූ කඩුවක්ද සිය බහරයට ගත් අතර මස්කෙලිය අනෆි ජුම්මා පල්ලියේ ගබඩා කාමරයක තිබී පිහි 49ක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. එම පිහි පල්ලියේ තබා ගැනීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අපොහොසත් වූ පල්ලියේ ගබඩා බහරකරුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳුර අසල මාර්ගයේ සැකකටයුතු පාර්සලයක් තිබී ආරක්ෂක අංශ විසින් එය ආරක්ෂිතව පුපුරවා හැරී අතර බැටරි සහ වයර් කිහිපයක් මිස එහි වෙනත් කිසිවක් තිබී නැහැ. දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ ඊ රාත්‍රියේ සිට අද අලුයම දක්වා සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී පුද්ගලයන් 5 දෙනෙකු සැකපිට අත්අඩංගුවටගෙන ඇති අතර ඉන් එක් අයෙකුගේ ජංගම දුරකථනයේ තිබී කඩු අතැතිව සිටින ඡායාරූප හමුව තිබෙනවා. නල්ලතන්නිය පොලිසිය මගින් ඊයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සංනිවේදන උපකරණ රැසක් සහ ඊට අදාළ තවත් උපකරණ කිහිපයක් සොයාගෙන තිබෙනවා. එක්සත් අරාබ් එමිරාජ්‍යයේ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරයෙකු ලෙස සේවය කරන එරට පදිංචි ලාංකිකයෙකු ලෙස හඳුන්වා දෙන අයෙකුට අයත් මස් කෙලිය වතුයායක පිහිටි කාමරයක තිබී මෙම උපකරණ සොයාගත් අතර අදාළ පුද්ගලයාට පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවයි නල්ලතන්නිය පොලිසිය පැවසුවේ. මේ අතර මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේදී අද අලුයම 4 සිට සියලු මාර්ග වසා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම අතර පරීක්ෂණවලට සහාය දැක්වීම සඳහා හෙලිකොප්ටර් යානද එක් කර තිබුණා. මේ අතර අද සිදු කරන සෝදිසි මෙහෙයුම් වලදී කොළඹ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී නූර්දීන් මොහමඩ් තජුදීන් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණු අතර මීගමුව ප්‍රදේශයේදී මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මොහමඩ් අන්සාර් අත්අඩංගුවට ගැනීමටත් සමත් වී තිබෙනවා. කොම්පඤ්ඤි විදියේ පල්ලියකින් කඩු 46ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව කරන පරීක්ෂණවලදී කොළඹ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී නූර්දීන් මොහමඩ් තාජුදීන් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අද අත්අඩංගුවට ගත්තා. ත්‍රස්තවාදය පරාජය කිරීමේ වැඩපිළිවෙලට තමන්ව සම්බන්ධ කර ගැනීම ජනාධිපතිවරයා විසින් නැවතත් ප්‍රතික්ෂේප කර ඇති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරනවා. අද අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදකීමෙන් අනතුරුවයි එතුමන් මේ බව සඳහන් කළේ. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හා අමාත්‍ය රවි කරුණානායක මහතා ද පෙරවරුවේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදුටුවා. පසුව ඔවුන් මාධ්‍ය හමුවේද අදහස් පළ කළා. මෙතෙන්දී පුද්ගලික දේශපාලන වාද භේද වෛර තරහ මරහ අමතක කරන්න ඕනි කියන මතය අපි ඉන්නවා. අනිවාර්යයෙන්ම රට වෙනුවෙන් අපි අපේ යුතුකම් ඉෂ්ට කරන්න ලෑස්ති. ඒකට මේකට ආරාධනා ලැබිලා තියෙනවද මේක සම්බන්ධ වෙන්න? මට කිසිම ආරාධනාවක් නැහැ. ඊයේ ජනාධිපති කැබිනට් මණ්ඩලය හම්බුන වෙලේ කැබිනට් මණ්ඩලය යෝජනා කරලා තියෙනවා මම මේකට ගාව ගන්න ඕනි කියලා. නමුත් එයා තරයේ ප්‍රතික්ෂේප කරනවා. දැන් එකමුතුව වැඩ කරන එක තමයි අවශ්‍ය වන්නේ. අපේ සිකියුරිටි කවුන්සිල් එකේ ජනාධිපති අගමැති මම කියන විපක්ෂ ናයකතුමා තියෙන අවශ්‍යයි. ඒ එකමුතුභාවය ඇති කළ කටයුතු කරන්න අවශ්‍යයි. ඒ වගේම අපි සරත් ෆොන්සේකා මැතිතුමා වහම මෙවැනි තොරතුරු සමග කටයුතු කරන්න පුළුවන් අවස්ථාවක් ඇති කරන්න අවශ්‍යයි. මේ අතර අගරාධිපතිතුමන් විදේශ මාධ්‍යවේදීන්ද හමු වුණා. We hope that with our interreligious efforts that will have to be a long-term project which we have to do. පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය ගැන මෙරට කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති පියතුමන් පළ කළ අදහස් මේ. ඊස්ලාම් ආගම නාමයෙන් අන්තවාදීව ත්‍රස්තවාදී ක්‍රියාවන් දියත් කරන ඒ කණ්ඩායම් වහාම තහනම් කරන්නට ඕන මේ රටේ. ඒ වගේම ඊට උඩගෙඩි දෙන සමහර මැති ඇමතිවරු සිටින බව අපිට අසන්නට ලැබෙන දෙයක්. ඉතින් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම රජයේ වගකීම ලොකු වගකීමක්. ඒ වගකීම පැහැරෙන්නට බෑ දේශපාලන වාසි තකා. එම නිසා අපි මේ අවස්ථාවේදී කියා සිටින්නේ තරාතිරම් ඇමතිකම් නොබලා ඒ අත්අඩංගුවට අරගෙන ඒව සම්බන්ධයෙන් වග විභාග කරන ලෙසයි. ඔවුන් වැරදි නම් එහෙම ඔවුන්ට දෙන දඬුවම නීතිය බලා ගන්නට ඕන. පසුගිය පාස්කු ඉරුදින සිදු වූ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය සිහි කරමින් ඔවුන්ට පින් පැමිණවීමටත් තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමිනුත් ඊයේ සහ අද දිවයින පුරා විවිධ ආගමික වතාවත් පැවැත්වුණා. මුළු රටම කම්පා කරමින් මෙම පිපිරීම් මාලාව සිදු වුණේ පසුගිය ඉරිදා දිනේ. එම ප්‍රහාරවලින් හරියටම දින 7ක් සපිරෙන අද එම ප්‍රහාර සිදුවන දේවස්ථාන ආශ්‍රිතව අපට දක්නට ලැබුණේ මෙවැනි තත්වයක්. මේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ අද තත්වය. එදින දේව මෙහෙ සිදු කළ ජූඩ් රාජ් ප්‍රනාන්දු පියතුමා මෙම අවාසනාවන්ත සිදුවීමේ අත්දැකීම මෙලෙස විස්තර කළා. Suicide bomber standing here looking this side and his backpack was turning to the crowd and he couldn't walk inside because all were standing there, people, and the people were here. The damage was less because the people who were in the pew, they were kneeling for the prayers and only these people were standing here, the full crowd here.
And then there was a person standing here, and the little kids I could see easily, and they were there. And this is the exact area that we got. මෙම ප්‍රහාරවලින් මියගිය පුද්ගලයන්ට පින් අනුමෝදන් කරමින් සහ තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ඊයේ සහ අද දිවයින පුරා මෙලෙස ආගමික වතාවත් පැවැත්වුණා. අනුරාධපුරය රුවන්වැලි විහාරස්ථානයේදී ආගමික වතාවත් ඊයේ පස්වරුවේ පැවැත්වුණේ පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. තංගල්ල වජිරගිරි විහාරස්ථානයේදී අද පෙරවරුවේ දානමය පින්කමක් පැවැත්වුණෙත් මියගිය අයට පින් අනුමෝදන් කරමින්. වැලිවඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ වැලිවඩ විහාරාධිපති සංගමය එක්ව තවත් පින් අනුමෝදන් කිරීමේ උත්සවයක් සංවිධානය කර තිබුණා. මෙම පින් අනුමෝදන් කිරීමේ ආගමික වතාවත් අද පෙරවරුවේ පැවැත්වුණේ කළුතර බෝ සමිඳුන් අභියසදී. නල්ලූර් කෝවිලේදීත් මියගිය අය සිහිපත් කරමින් ආගමික වතාවත් සිදු කෙරුණා. This is Live at 7. පෞගේ ඉරිදා සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් අහිමි වුණු ජීවිතවල වටිනාකම කවදාවත් මිල මුදලින් තක්සේරු කරන්න පුළුවන් කමක් නැහැ. ඊට හේතුව ඒ හැම ජීවිතයක්ම ඒ තරමටම වටිනා නිසා. ඒ අතරේදී අපේ රටේ ආර්ථිකයටත් මේ ත්‍රස්ත ප්‍රහාරයේ දරුණු මරු පහරක් එල්ල කරන්නට සමත් වුණා. ප්‍රහාරය එල්ල වෙලා දවස් 7ක් ගත වෙලා තිබියදී තවමත් දිවයිනේ සෑම ජනාකීර්ණ ප්‍රදේශයකම දක්නට ලැබෙන්නේ පාළු සහ ශෝකී ස්වභාවයක්. මෙරට ප්‍රධාන පෙළේ දේවස්ථාන හා හෝටල් සංකීර්ණ ඉලක්ක කරමින් සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාවට අදට දින 6ක්. ප්‍රහාරවලින් පසු බොහෝ පිරිසක් නිවෙස් තුළටම වී සිටි අතර මාර්ගවල දැඩි පාළු ස්වභාවයක්ද දක්නට ලැබුණා. සිද්ධියෙන් මෙරට වැසියන් මෙන්ම විදේශිකයින්ද බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් ප්‍රහාර එල්ල විය හැකි බවට පැතුණු තොරතුරු නිසා දෙවියන පුරා පාළු ස්වභාවයක් දක්නට ලැබුණා. මෙම සිද්ධිය රටේ ආර්ථිකයට දැඩිව බලපා තිබෙනවා. මෙරට ආර්ථිකය පෝෂණය කරන ප්‍රධානතම මාර්ගයක් වන්නේ සංචාරක කර්මාන්තයයි. ප්‍රහාරවලින් පසු විදේශිකයින් මේ යෑමත් සමග මෙරට සිටි විදෙස් වැසියන් බොහෝ දෙනෙක් කටුනායක ගුවන්තොටුපළට මෙලෙස පැමිණියේ මෙරට සංචාර අතරමඟ නතර කර තමන්ගේ රටවලට යෑම සඳහායි. මෙවැනි සිද්ධියක් සිදුවන්නේ ලෝ බොහෝ සමීක්ෂණ ආයතන ශ්‍රී ලංකාව 2019 වසරේදී සංචාරය කළ යුතුම රටක් ලෙස නම් කර තිබෙන පසුබිමකයි. කෙසේ වෙතත් පසුගියදා එල්ල වූ ප්‍රහාරයෙන් සංචාරක ක්ෂේත්‍රයට පැහැදිලි බලපෑමක් එල්ල වී තිබෙන බවයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ මාධ්‍ය වෙත පැවසුවේ. ඒ සංචාරකයන් මේ නිසා මේ අවුරුද්දේ අඩු වෙන හැම 10%කටම අපිට ඩොලර් මිලියන 500ක් නේ පාඩුවක් සිද්ධ වෙනවා. දල වශයෙන් හිතනවා 30%ක විතර අඩුවක් මේ නිසා ඇති වෙයි කියලා. ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් විදේශිකයින්ට මෙරට තුළ අනාරක්ෂිත භාවයක් ඇති වී තිබෙන පසුබිමක එය වළක්වා ගැනීමට මෙතෙක් ගෙන ඇති පියවර මොනවාද? මම අද රාත්‍රියේ සෞදි අරාබිය බලා පිටත් වෙනවා. ගෝලීය සංචාරක කර්මාන්තය වෙනුවෙන් පවත්වන ඒ සම්මේලනයට සහභාගී වෙන්නේ. එතෙන්දී අපි බලාපොරොත්තු වෙනවා ගෝලීය මාධ්‍ය ආයතන ආමන්ත්‍රණය කරන්න, එයාට කතා කරන්න, ලෝකය දැනුවත් කරන්න. මම යනවා සභාපතිවරයා හැටියට සිදුවෙච්ච අකරතැබ්බය ජීවිත නැතිවීම සම්බන්ධයෙන් ඒ ජනතාව ඉස්සරහා අපි සමාව අයදෙන ඉල්ලන්න යනවා. එන්න අපි එකට හිටගන්න. පවතින ආරක්ෂක තත්ත්වයක් සමග එදිනෙදා පරිභෝජනයට ගන්නා ආහාර පාන අතර එළවලුද විකුණාගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ගොවීන් පවසනවා. මේ ඒ නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එළවලු විකුණාගත නොහැකිව අසරණ වී සිටින ගොවීන්. මේ තත්ත්වය කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකද දක්නට ලැබුණු බවයි පවාර්තාකරුවන් පවසන්නේ. එමෙන්ම දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ ජනතාව ගමන් බිමන් යෑමේ අඩුවක් පවතින බවද පවාර්තාකරුවන් පැවසුවා. මේ හේතුවෙන් ගමනාගමන ක්ෂේත්‍රයේ බස්, වෑන්, ත්‍රිරෝද රථ හිමිකරුවන්ටත් අත්වැත්තේ මෙවන් ඉරණමක්. මේ 21 වෙනිදා පිපුරුපු බෝම්බෙත් එක්ක අපේ පවුල් එහෙම් පිටින් අසරණ වෙලා තිනවා. එදා වේල හොයාගෙන කන මිනිස්සු අසරණ අපිට ජීවත් වෙන්න තියෙන අයිතිය නැති කරලා තිනවා. අද මේ වෙනකොට තීරත වෘත්තිකයෝ ලක්ෂ 5ක් උන්ගේ අමුදරුවෝ ජීවත් කරගන්න බැරුව අසරණ වෙලා තිනවා. කෙසේ වෙතත් ඊයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතමින් කියා සිටියේ එළඹෙන සතිය තුළ මෙරට ආර්ථිකය නැංවීම සඳහා පසුබිම සකසන බවයි. මේ අතර අද පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ පවතින තත්ත්වය තුළ සාමාන්‍ය ජන ජීවිතයට අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව බාධාවකින් තොරව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බවයි. රට වටෙන්ම වාර්තා වුණු පුවත් කීපයක් කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන්. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පරීක්ෂණ සඳහා ඇමරිකානු රජය සහයෝගය පළ කර තිබෙනවා. එරට ජනාධිපතිවරයා මේ පිළිබඳව කර ඇති ප්‍රකාශය ලක් රජයද පිළිගෙන තිබෙනවා.
අපරාධකරුවන් නීතිය රැහැනට හසුකර ගැනීම, පුපුරද්‍රව්‍ය හඳුනා ගැනීම වැනි කරුණු උදෙසා මෙම සහයෝගය ලැබෙනු ඇති. මේ අතර පවතින තත්ත්වය ගැන ඇමරිකානු තානාපති ඇලයිනා ටෙබ්රිට්ස්ද ප්‍රකාශයක් සිදු කළා. As terrorist groups continue plotting possible attacks in Sri Lanka. ත්‍රස්තවාදීන් තව තවත් ප්‍රහාර එල්ල කිරීම සඳහා සැලසුම් කරමින් සිටිනවා. අපි ශ්‍රී ලංකා බලධාරීන් සමග පැය 24 පුරා විමර්ශන කටයුතු වල යෙදී සිටිනවා. ඒ මේ අපරාධකරුවන් නීතිය රැහැනට කොටු කර ගැනීමට. දැන් තමයි විපතටපත් වූවන්ට උදව් කළ යුතු කාලය. සෙසු සාමාන්‍ය ජනතාව ප්‍රහාරවලින් ආරක්ෂා කළ යුතු කාලය. සියලුම ආගමික ජනකොරසකටම සාමකාමී දීපෙවතක් තහවුරු කිරීම අපේ අරමුණයි. Can worship in peace and live their daily lives. ත්‍රස්ත විරෝධී ජාතික එකමුතුව අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී මේ වන විට කතාබහට ලක්ව ඇති බුර්කා තහනම ගැන පළ වූ අදහස් මේ. මේ සංවිධාන තහනම් කරන්න පනත ගන්න ඕන මේ පනත ගන්න ඕන මේක සම්මත කරන්න නීති ප්‍රතිපාදන නැහැ. ඉතින් හත්තිලව්වේ මොකද පැය 24න් පුළුවන් පාර්ලිමේන්තුව රැස් කරන්න. පාර්ලිමේන්තුව රැස් කරලා පනත පාර්ලිමේන්තුවට පනතක් ගන්න මේක සම්මත කරපියවකෝ. ඇයි බැරි? පුළුවන්. මේ බුර්කාව ඇඳගත්තට පස්සේ කොහොමද කියන්න පුළුවන් මේක මේ 2000 ඉන්නේ ගෑණියද පිරිමිද්ද? ත්‍රස්තවාදීද ඉන්නේ. දැන් මම මේක දැන් මෙහෙම දාගන්න ඔළුවට. දැන් පුළුවන් නම් කියන්න ආණ්ඩුව දැන් කරන්න ඕන මේක තහනම් කරන්නනේ. ඒක නිසාවෙන් අපි තාමත් වගකීමෙන් කියනවා මේ රෙද්ද භාවිතා කරලා තමයි හැම තැනමටම අවියායුධ ප්‍රහාණය කරේ. පුපුරන ද්‍රව්‍ය ප්‍රහාණය කරේ. ඒක අපි තා වගකීමෙන් කියනවා. භගවන්තලාව කොටියාගල තේවතුයායේ වැඩ කරමින් සිටි කම්කරුවෙක් දිවියෙකුගේ පහර දීමට ලක්වීමෙන් භගවන්තලාව රෝහලට ඇතුළත් කර තිබෙනවා. තේවදුරක සැඟව සිටි දිවියා කම්කරුවෙකුට පහර දී ඇති අතර ඔහුව බේරා ගැනීමට පැමිණි තවත් කම්කරුවෙකු දිවියාගේ ප්‍රහාරයට ලක්ව රෝහල්ගත කෙරුණා. පසුව දිවියා සොයා මෙහෙයුමක්ද ඇරඹුණා. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා. තවත් පුවත් රසක් සමග යළිත් රාත්‍රී 10:30ට ඔබ මුණ ගැසෙන්නට අප සූදානම්. ඔබට සුබ රාත්‍රියක්.